Praise the Lord. ප්‍රශංසා වේවා සියලු දෙනාට. නැවත වතාවක් අපිට දේව වචනය බෙදා ගැනීමට අවස්ථාව ලබා දුන්න දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ඒ වගේම ඕගොල්ලන්ටත් ස්තුති කරනවා. නැවත දේව වචනය අහුම්කන් දීමට ඔබගේ සහයෝගය ගැන. ආමේන්. ආමේන්. අපි හිතනවා ඔගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා, සනීපෙන් ශරීර සෞඛ්‍යයෙන්. අපේ යාඥාව ඒකයි. ඒ වගේම අප වෙනුවෙන් යාඥා කරනවටත් බොහොම ස්තුතියි. අද මම කියවන්න යනවා ඉසායා පොතේ 30 වෙනි පරිච්ඡේදයේ. ඉසායා පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 18යි 19. නමුත් මම 18 වෙනි පදේ විතරක් කියවන්නම්. ඕගොල්ලෝ 19 කරුණා කරලා කියව ගන්න. ඉසායා 30 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. එබැවින් ස්වාමින් වහන්සේ නුඹලාට කරුණා කරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පා කරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ විනිශ්චය දෙවි කෙනෙක්ය. උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තෝය. ආමේන්. එතන කියනවා ස්වාමීන් වහන්සේ නුඹලට කරුණා කරන්න බලා සිටිනවා. උන්වහන්සේ බලා සිටිනවා අපිට කරුණා කරන්න. ඒ වගේම නුඹලාට අනුකම්පා කරන්න උන්වහන්සේ නැගිටිනවා. හේතුව ස්වාමීන් වහන්සේ විනිශ්චය දෙවි කෙනෙක් නිසා. උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම, සමහරක් අය නෙමෙයි, සියල්ලෝම වාසනාවන්තෝ. ඒ කියන්නේ ආශිර්වාද ලක්ෂණයක්. ආමෙන්. එම නිසා මම අද ඔයගොල්ලන්ට කෙටි දේශනාවක් කරන්න යනවා. මම මේක ඉංග්‍රීසියෙන් කළා learning to wait on the Lord. learning to wait on the Lord. ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටීම ඉගෙන ගන්න ඒ දේ කරන්න. ආමෙන්. ඒක නිකන් යන්නේ නැහැ. අපි උත්සාහයක් දරන්න ඕනේ. දැන් අධ්‍යාපනයක් කරනවා කියන්නේ අපි උත්සාහ කරන යම් දේවල් ඉගෙන ගන්න. මේකත් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද අපි දෙවියන් වහන්සේ තුල බලා සිටින්නේ කියන එක. ආමෙන්. අපි යාඥා කරමු. සියලු දෙනාම යාඥා කරන්න. Dear Jesus, I thank you for your holy word. Your word is true. Your word is eternal. And in your word we can learn things, my God, that's going to help us every day in our lives. Especially, my God, during this COVID-19. While we are in our homes in a lockdown, unable to go out, help us to learn to wait on you. And because we learn to wait on you, we have the promises, because you will strengthen us. You will bless your people, because we wait on you for your holy will to be done in our lives. We thank you for it. Anoint my lips of clay. Anoint these people to receive your word for your glory. In the wonderful name of Jesus Christ of Nazareth, in Jesus' name we pray. Amen. 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 සමහරක් වෙලාවට අපිට හිතනවා දෙවියන් වහන්සේ නිස්සබ්දයි කියලා. උන්වහන්සේ අපේ යාඥාවට පිළිතුරු දෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා සමහරක් අයගේ. නැත්නම් සමහරක් වෙලාවට අපි යම් දෙයක් උන්වහන්සේගෙන් ඉන්නවා නමුත් අපිට ඒ පිළිතුර අපිට තාම දැක ගන්න බෑ. ඒ පිළිතුර අපිට තාම අත්දකින්න ලැබිලා නැහැ. ඒ වගේ අවස්ථාවන් තියෙනවා අපේ ජීවිතේ. එම නිසා මේ දේශනාව, මේ බයිබල් පන්තිය ඔබත් ඒ වගේ අවස්ථාවන් තුලින් යනවා නම් අපි කවුරුත් යනවා. එමනම් මෙම පණිවිඩය ඕගලන්ව ශක්තිමත් කරන පිණිස අද මම බෙදා ගන්නවා. ආමෙන්. ආමෙන්. බයිබලයේ තියෙනවා බොහෝ අවස්ථාවන් මිනිස්සු බලා සිටිය දෙවියන් වහන්සේ කරේ. ඒගොල්ලෝ යම් දෙයක් ඉල්ලුවා, යම් දෙයක් විශ්වාස කළා, යම් දෙයක් ගැන යාඥා කළා. නමුත් ලොකු කාලයක්, දීර්ඝ කාලයක් බලා සිටින්න වුණා ඒ දේ ලබා ගන්න. ආමෙන්. ආමෙන්. මම උදාහරණ වගේක් ඔයගලන්ට කියන්න යනවා. දැන් නෝවා ගැන බලන්න. නෝවාට දෙවියන් වහන්සේ කිව්වා නැවක් සාදන්න.
මම වර්ෂාව එවන්න යනවා. ඒ වනතුරා ලෝකයේ වර්ෂාවක් ඇවිල්ලා නැහැ. ඉහළින් වතුර පහතට ඇවිල්ලා නැහැ. තෙතමනෙන් තමයි පොළව ශාස්ත්‍රීය වුණේ පොළවට වතුර ලැබුණේ ඒ පොළවේ තියෙන තෙතමනේ. ඉතින් දෙවියන් වහන්සේ මේ කිව්වම නෝවා නැව සෑදුවා. ඒ වගේම යාඥා කළා බලා සිටියා. අවුරුදු 120ක් පමණ බලා සිටියා ඒ වර්ෂාව එනතුරා. කෙටි කාලයක් නොවේ දිග කාලයක්. නමුත් දෙවියන් වහන්සේ කිව්වා නෝවට මම මේ දේ කරන්න යනවා. නුබේ කොටස කරන්න. ඉතින් නෝව නැව සාදලා බලාන් ඉන්නවා. නැව හදනකම් බලනවා. නැව සාදලා බලාන් හිටිය. සේරම සතුන් ඇතුළට ගෙන ආවා. දෙවියන් වහන්සේ කිව්ව කාලේ ඉඳලා නෝවට ගිය අවුරුදු 120ක් පමණ වර්ෂාව එන්න ප්‍රථම. දිග කාලයක්. නමුත් වර්ෂාව ආවා. දෙවියන් වහන්සේ කෙරේ බලා සිටියා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කළා. නෝවත් බලා සිටියා ඇදහිල්ලෙන් විශ්වාසයෙන් නෝහවගේ බලා සිටීමට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා. එක උදාහරණ. තව උදාහරණයක් තමයි ආබ්‍රහම්. ඔයගොල්ලෝ දන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මහලු වයසේ පුත්‍රයෙක් දෙන බවට පොරොන්දුවක් වුණා. ඒ වෙනකොට ආබ්‍රහම් මහලු වයස හිටියේ. නමුත් ආබ්‍රහම් විශ්වාස කළා ඒ දේ වෙන්න යන බව. ඔහුගේ භාර්යාව සාරා තුළින් දෙවියන් වහන්සේ පුත්‍රයෙක් දෙන්න යන බව. නමුත් ආබ්‍රහම්ට ඒ පොරොන්දුව ලැබිලා අවුරුදු 25ක් බලා සිටින්න සිදු වුණා. හොඳ පාඩමක්. ආබ්‍රහම් ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ තුල බලා සිටීම. නමුත් අවුරුදු 25කට පසුව තමයි ඒ පුත්‍රයා ආබ්‍රහම්ට දෙනු ලැබුණේ. දෙවියන් වහන්සේ පොරොන්දුව ඉෂ්ට කළා. ආබ්‍රහම්ගේ ඇදහිල්ල ස්ථිර වුණා. බලා සිටියා. ලේසි නෑ අවුරුදු 25ක් බලා සිටින්න. නමුත් බලා සිටින්න ආබ්‍රහම් ඉගෙන ගත්තා. අද මගේ ඉල්ලීම ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සේ තුල බලා සිටමු. අපි ඉගෙන ගමු කොහොමද අපි උන්වහන්සේ තුල බලා සිටින්නේ කියලා. තුන්වෙනි උදාහරණය යෝසෙෆ්. ඔයගොල්ලෝ දන්නවා යෝසෙෆ්ගේ කතන්දරේ. යෝසෙෆ්ට සිරගත වුණා. ඔහු සිරගත කළා. අවුරුදු 14ක් ඔහු කරපු වරද්දකට නොවේ. ඔහු නිර්දෝෂ මනුෂ්‍යෙක්ව සිරගත කෙරුවම අවුරුදු 14ක් බලාන් ඉන්නවා ස්වාමීන් වහන්සේගෙන් ධර්මිෂ්ඨකම සිදුවෙන පිණිස සාධාරණය සිදුවෙයි කියලා අවුරුදු 14ක් බලා සිටින්න වුණා. පොඩි කාලයක් නෙමෙයි විශේෂයෙන් සිරගෙදර ඉන්නකොට තනිය වෙලා සිරගෙදර ඉන්නකොට ඊජිප්තුවේ යෝසෙෆ්ට වුණා. දෙවියන් වහන්සේ කෙරේ බලා සිටින්න. නමුත් මොකද්ද ඔහු ඉගෙන ගත්තා ඒක. ඔහු ඉගෙන ගත්තා. හැමදාම ඉගෙන ගත්තා. කොහොමද මම දෙවියන් වහන්සේ කෙරේ බලා සිටින්නේ කියලා. නමුත් අවුරුදු 14කට පස්සේ දෙවියන් වහන්සේ ඔහුට නිදහස ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ ඔහුව උසස් කළා. ඒකෙන් පේනවා ජෝසප් ගත කළ ඒ අවුරුදු 14 ඔහු ඉගෙන ගත්තා. ඔහු තව ගැඹුරට ගියා දෙවියන් වහන්සේ තුල. අන්තිමට මොකද වුනේ? දෙවියන් වහන්සේ ඔහුව උසස් කළා. ආමෙන්. ඒ වගේම යෝබ්. ඔයගොල්ලෝ දන්නවා යෝබ්ගේ කතන්දරේ. යෝබ්ට සේරම වැරදිලා සේරම නැතුණාම අවුරුදු කීයක් බලා සිටින්න වුණාද යෝබ්ට නැවත ඒ දේවල් ලබා ගන්න. ඒට වැඩිය දේවල් ලබා ගන්න. බයිබලයේ හොඳට කියවම අපට තේරෙනවා අවුරුදු 60ක් 70ක් අතර කාලයක් දිගු කාලයක් ජෝබ්ට බලා සිටින්න වුණා. දෙවියන් වහන්සේගෙන් සාධාරණ දෙයක් ඉෂ්ට වෙන්න. දෙවියන් වහන්සේ ඒ දේ කළා. යෝබ් බලා සිටියා. ඔහුගේ ආශිර්වාදය දෙගුණ තෙගුණ වුණා. ඒ වගේම බයිබලයේ අපි දන්නවා ඒ කාලයේ මිනිස්සු මෙසියස් වහන්සේ එයි කියලා අවුරුදු 1000 ගාණක් බලා සිටියා. නමුත් ඒගොල්ලන්ගේ බලා සිටීමේ ඒ ආසාව මුදුන් කරගන්න ලැබුණා. ඒ ආසාව ඉෂ්ට වුණා. ඒගොල්ලෝ දැක්කා මෙසියස් වහන්සේව. ආමෙන් ආමෙන් ආමෙන්.
මම එක දෙයක් කියනවා දැන් සමහරක් අයට දෙවියන් වහන්සේගෙන් යම් දේවල් ඉච්ඡනිකව ඕනේ. මේක මැජික් දෙයක් නොවේ දරුවනේ දෙවියන් වහන්සේසේ ක්‍රියා කරන්න. සමහරක් දේවල් උන්වහන්සේ කෙනෙම කරනවා. සමහරක් දේවල් උන්වහන්සේ ටික කාලයක් ගන්නවා. නැත්නම් දීර්ඝ කාලයක් ගන්නවා. උන්වහන්සේ ඒ දේ කරන්නේ අපේ යහපතට. අපේ උන්නතිය සඳහා. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. මම කියනවා සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් God prepares leaders in a slow cooker, not in a microwave oven. දෙවියන් වහන්සේ නායකයන්ව උන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ සකසන්නේ මේ ස්ලෝ කුකර් එක මයික්‍රෝවේව් එක නෙමෙයි. මයික්‍රෝවේව් එක දැම්ම තත්පර ගානකින් කැමරාවක් තුනක් කෑවා. නමුත් ස්ලෝ කුකර් කියන්නේ හිමීට කාලය අරගෙන තමයි ඒ කෑම උයන්න පුළුවන් වන්නේ. ආමේන්. මතක තියාගන්න. ඒතර දෙවියන් වහන්සේ කාලය ගන්නවා නම් ඔබගේ යාඥාවට පිළිතුරු දෙන්න විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබව මාව ස්ලෝ කුකර් එකේ හදනවා ලස්සන දෙයක් කරන්න පිණිස. ආමේන්. 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 අපි දැන් බලා නුගක් අයට වෙලා තියෙන බලා සිටීම හරි අමාරු දෙයක්. ආමේන්. අපි හිතනවා අපිට ඒ දේ ක්ෂණිකම ඕනේ කියලා. මම එක දෙයක් කියන්නම්. බලා සිටිනකොට දෙවියන් වහන්සේ යම් යම් දේවල් කරනවා. අපිට උගන්වන පිණිස, අපි ඉගෙන ගන්න පිණිස. ඒ බලා සිටීමේ කාලයේ දේවල් වෙනවා අපේම යහපතට. ඒක තමයි වැදගත් වන්නේ. අර පිළිතුරට වඩා අපි ඒ පිළිතුර ලැබෙනකන් බලා සිටිය කාලේ දෙවියන් වහන්සේ යම් දේවල් අපේ ජීවිතේ වෙන්න දෙනවා අපේම යහපතට, අපේම හොඳකට. ඒ නිසා දෙවියන් වහන්සේ තුල බලා සිටින්න ඉගෙන ගන්න. දැන් බලා සිටීමේදී යම් යම් දේවල් වෙනවා. එක තමයි it deepens and matures us. ඒ කියන්නේ බලා සිටිනකොට අපිව දෙවියන් වහන්සේ තුල ගැඹුරු තැන්වලට යන්න පුළුවන්. අපි වර්ධනය වෙනවා. අපි පොඩි ළමයි වගේ හැසිරෙන්නේ නැහැ. We come into maturity. අපි වර්ධනය කරා යනවා බලා සිටීම අපිට කරන්න පුළුවන් නම්. ඒ වගේම බලා සිටීමේ waiting levels are perspectives. අපි බලා සිටිනකොට අපි ඉදිරි දර්ශනය අපිට හොඳට පේනවා. අපිට දැන් පේන්නේ අපිට පේන්නේ දැන් ඉන්න තත්ත්වය විතරයි. අපිට ඉදිරි දර්ශනය අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් දෙවියන් වහන්සේ තුළ බලා සිටින්න ඉගෙන ගත්තම අපිට පුළුවන් ඉදිරි දර්ශනය තේරුම් ගන්න. එම නිසා බලා සිටින්න ඉගෙන ගන්න. ඒ වගේම අපි බලා සිටිනකොට අපේ understanding, අපේ තේරුම් ගැනීම පළල් වෙනවා, පුළුල් වෙනවා. හුඟක් අයට තියෙන ඉතා කෙටි පොඩි පටු තේරුම් ගැනීමක්. නමුත් අපි දෙවියන් වහන්සේ තුල බලා සිටියම අපි ඉගෙන ගත්තම දෙවියන් වහන්සේ තුල බලා සිටින්න උන්වහන්සේ අපේ තේරුම් ගැනීම තව පළල් කරනවා හොඳට තේරුම් ගන්නා පිණිස. ඒ වගේම බලා සිටීම ඇවිල්ලා it's a testing time. ඒක අපි පරීක්ෂාවට ලක්වන කාලයක්. ඒ කියන්නේ අපි දැන් බලා ඉන්නකොට ඒක පරීක්ෂාවක් වගේ අපිට තේරෙනවා. නමුත් එතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ අපි මේ බලා සිටින කාලයේ අපි හිතනවා අනේ මේක අපරාධේ කාලය නාස්ති වෙන දෙයක් නේද කියලා. එහෙම හිතන්න එපා. දෙවියන් වහන්සේ තුල අපි බලා සිටිනවා නම් ඒක නාස්ති වෙන කාලයක් නොවේ. ඒක අපිටම යහපත් වෙන කාලයක් වෙනවා. ඒ වගේම අපි බලා සිටිනකොට යම් යම් දේවල් අප කෙරේ එනවා. අපි දැනගන්න ඕනේ මම මේක දහගන්න, මේක මට යහපත්, මේක මට අයහපත්. අපි ඉගෙන ගන්නවා හොඳට තෝරලා බේරලා දේවල් කරන්න. ආමේන්. සමහරක් වෙලාවට අපි ස්වාමීන් වහන්සේ තුල බලා සිටිනවා කියන්නේ නිකන් අන්ධකාරයේ ගමන් කරන්න යනවා. අපිට පේන්නේ නැහැ. අපි හිතනවා අපිට තේරෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ඉක්මනට මේ ආලෝකය එයි. එතන මට පේනවා මම කොහෙද යන්නේ, මොනවද කරන්න කියන එක. ආමේන්. ඒ වගේ තමයි. මම යම් දෙයක් කියන්නම් අන්ධකාරය ගැන. දැන් බලා සිටිනකොට දැන් ජෝසප් අවුරුදු 14ක් සිරගත වුණා.
අන්ධකාරය ජීවත් වුණා හා සමානයි. යෝබ් අවුරුදු 60ක් 70ක් හරි අමාරුවෙන් ජීවත් වුණා. අන්ධකාරය ජීවත් වුණා හා සමානයි. ඒ වගේ තමයි නෝවා, ආබ්‍රහම්. මම ඔයගලන්ට ගිය ඉරිදා දේශනා කළා යේසුස් වහන්සේ මරුන්ගෙන් නැවත නැගිටීම ගැන. මම හිතන්නේ යෝහාන 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මම කියව ඔයගලන්ට උලන්ට මතක ඇති එදා ඒ ඉරුදින සතියේ පළමුවෙනි දින මග්දලේනේ මරියා මේරි මැග්ඩලින් ඉස්සල්ලාම ගියා සොහොන් කොට. එතනට යනකොට බයිබලයේ කියනවා තාම අන්ධකාරය තිබුණා. උදේ පාන්දර අලුයම එන්ඩ ඔන්න මෙන්න තියෙනකොට තාම අන්ධකාරය තියෙනකොට මග්දලේනේ මරියා ගියා යේසුස් වහන්සේ වලලපු සොහොන් ගෙට. එතන මොකද්ද වුනේ? එතන මම මේකයි කියන්නේ ඒ අන්ධකාර පැයේ ඒ අන්ධකාර අවස්ථාවේ තමයි දෙවියන් වහන්සේ ලොකුම හාස්කම් කළේ මේ ලෝකේ. උන්වහන්සේ නැවත නැගිට්ටා. සමහරක් වෙලාවට අපි අන්ධකාරය තුලින් යනකොට අපි හිතනවා ඇයි ස්වාමිනී, නමුත් විශ්වාස කරන්න ඒක තමයි ඔයගලගේ ජීවිතයේ ලොකුම හාස්කම වෙන්න පුළුවන් අවස්ථාව. එම නිසා උන්වහන්සේට ඉඩ දෙන්න, උන්වහන්සේට පුළුවන් මහත් දේවල් කරන්න. අන්ධකාරය කවුරුත් කැමති නැහැ. අපිට ඕනේ ලේසි පාසු දේවල්. අපි කැමති නෑ කරදර ප්‍රශ්න කම්කටොළු තුලින් යන්න අපි කැමති නෑ. නිකන් අන්ධකාරය හා සමානයි. මම යම් දෙයක් කියන තව අන්ධකාරය ගැන. මරියතුමිය එදා ඒ මග්දලේනේ මරියා ගියේ අන්ධකාර වෙලාවේ ලොකුම හාස්කම අත්දකින පිණිස. ඒ වගේම අපි දන්නවා ඝන අන්ධකාර වලාකුළු වලින් තමයි අපිට අත්‍යවශ්‍ය ජලය ලැබෙන්නේ. ඒ ඝන අන්ධකාර වලාකුළු නැත්තම් අපිට වර්ෂාව අපිට අත්‍යවශ්‍ය ජලය බොහොම අමාරු වෙනවා ලබා ගන්න. ඒ වගේම යන්න පතලකට මිනිරම් පතල් තියෙනවා, මැණික් පතල් තියෙනවා. ඔය පතලක් කියලා කියන්නේ අන්ධකාර ස්ථානයක්. ගැඹුරට යන්න ඕනේ, ඇතුළට යන්න ඕනේ. යන්න අන්ධකාරය වැඩි. නමුත් ඒ අන්ධකාර පතලෙන් තමයි ලැබෙන්නේ අපිට මිනිරම් ලැබෙනවා. ඒ වගේම අපිට ලැබෙනවා වටිනා මැණික් වගේ දේවල්. අන්ධකාරයෙන් එක ලැබෙන්නේ. ආමේන් ආමේන්. ඒ වගේ තමයි අපේ අන්ධකාර කරදර ප්‍රශ්න වෙලාවේ එතන තමයි අපිට හොඳම ආශිර්වාද ලබා ගන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන්. ආමේන් ආමේන්. තවදක් මම කියන්න ලූක් සුභාරංචියේ 2 වෙනි පරිච්ඡේදයේ තියෙනවා සිමියොන් කියලා මහලු මිනිහෙක් ගැන. සුද්ධාත්මයන් වහන්සේ ඔහුට කතා කළා කිව්වා නුඹ මැරෙන්න ප්‍රථම නුඹ මෙසියස් වහන්සේව ඇහැට දකිනවා කියලා. ඒ පොරොන්දුව සිමියොන් තදින් අල්ලා ගත්තා. ඔවුන් දැන් මහලු වයසට අවිල්ලා ඉන්නේ, මහලු මිනිහෙක්. නමුත් ඔහුට කියපු ඒ සුද්ධාත්මයම කිව්ව දවසක් යන්න දේව මාලිගාවට. එදා ඒ සුද්ධාත්මෙන් කීකරු වෙලා සිමියොන් ගියා දේව මාලිගාවට. මොකද්ද වුනේ? එදා මරියා සහ යෝසප් ගෙනාව යේසුස් වහන්සේව ස්වාමීන් වහන්සේට කැප කරන පිණිස. එදා ඒ සිමියොන් ඔහුගේ ඇස් වලින් දුටුවා මෙසියස් වහන්සේව පළමුවෙනි වතාවට. ඔව් මොනවද කිව්වේ? කියවලා බලන්න ඔයගලගේ තියෙනවා බයිබලයේ my eyes have seen thy salvation. මගේ ඇස් මගේ විමුක්තිය ගැලවීම දැකලා තියෙනවා. කියන්නේ බලා සිටින්න වුණා. ඔහු මාළු මිනිහෙක්. අපි දන්නේ ඔහුගේ වයස කීයද කියලා සුද්ධාත්මය ඔහුට කියනකොට දෙවියන් වහන්සේ මෙසියස් වහන්සේව දකින්න නුඹ මැරෙන්න ප්‍රථම කියලා. නත් අපි දන්නවා ඔහු බලා සිටියා. සුද්ධාත්මයට කීකරු වෙලා දේව මාලිගාවට ගියා. යේසුස් වහන්සේව දැක්කා. ඒ වගේම බයිබලයේ තියෙනවා ඒ පොතේම ඒ පරිච්ඡේදයේම තියෙනවා අන්න කියලා මහලු කාන්තාවක්.
බයිබලයේ කියනවා ඈ බැඳපු කාන්තාවක්. ඈ විවාහ වෙලා අවුරුදු 7ක් යන්න ප්‍රථම 7ක් වගේ ගියාම ඇගේ ස්වාමි පුරුෂයා අන්තරා වුණා. ඈ දැන් වැඳපු කාන්තාවක්. අපි දන්නේ නැහැ අත් වශයෙන් ඇගේ වයස අවුරුදු 84ක්ද නැත්නම් යා වැඳපුවක් හැටියට අවුරුදු 84ක් ජීවත් වෙලා තියෙනවා. මම හිතන්නේ හුඟක් දුරට විවාහ වෙලා ස්වාමි පුරුෂයා මැරුණා. ඊට පස්සේ වැඳපුවක් හැටියට අවුරුදු 84ක් ජීවත් වෙලා. ඒ කියන්නේ දැන් ඇගේ වයස අවුරුදු 100ක් වගේ. ඒත් බලා සිටියා මෙසියස් වහන්සේව දකින්න. ඒ අවස්ථාවේදී බයිබලයේ කියන දැන් අන්න ඇවිල්ලා සිමියන් වගේ නෙමේ ජීවත් වුණේ දේවමාලිගාවේ. නිතරම යාඥා කරනවා, දෙවියන් වහන්සේගේ මුණ සොයනවා, කන්ලව් කරනවා, නිරාහාරව ඉන්නවා. ඒ වෙලාවේ අර මරිය තුමීසා ජෝසප් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගෙනාවම දේවමාලිගාවට ස්වාමීන් වහන්සේට කැප කරන පිණිස අන්න දැක්කා ඒ යේසුස් වහන්සේව. මහලු කාන්තාවක් හුඟක් කල් ඈට බලා සිටින්න වුණා මෙසියස් වහන්සේව දකින තුරා. ආමෙන්. නමුත් සිමියොන් දැක්කා. අන්න දැක්කා. ඒ බලා සිටීමේ ප්‍රතිඵල ලැබුණා. ආමෙන්. මම කියවන්න යනවා ගීතාවලියේ 37 9 පදය. 37 ගීතාවලියේ 9 පදය කියනවා මක් නිසාද නපුර ක්‍රියා කරන්නෝ සිඳුරු ලබන්නෝය. නපුරු ක්‍රියා කරන්නෝ කවදාරි නැති වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය. නපුරු මනුෂ්‍ය කවදාහරි විනාශ වෙනවා. නම ස්වාමීන් වහන්සේ තුල බලා සිටින්නෝ කවදාහරි දේශය උරුම කරගන්නවා කියලා බයිබලයේ කියනවා. අපි යම් කිසි කාලයක් ගත කරනවාද ස්වාමීන් වහන්සේ තුල බලා සිටීම ඒක නාස්තියක් නොවේ. ඒක යහපත් කාලයක් වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මේ කොරෝනා වෛරසය නිසා COVID-19 නිසා අපි ගෙවල් තුලට වෙලා ඉන්නේ. අපි බලා සිටින්න. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා. සමහරක් වෙලාවට ජීවිතයේ නරක දේවල් වෙනවා නේද? අයහපත් දේවල් වෙනවා නේද? මේ කොරෝනා වෛරසය යහපත් දෙයක් නෙවෙයි, ඒක අයහපත් දෙයක්. නමුත් සමහරක් වෙලාවට අයහපත් දේවල් වෙන්න ඕනේ අපේ අවධානය යොමු කරන්න යහපත් දේවල් කෙරෙහි. හැම දෙයක්ම යහපත් වෙලා තියෙනකොට අපිට ඒකේ යහපත් දේ භුක්ති විඳින්න දන්නේ නැහැ. අපිට තේරුම් ගන්න බෑ. නමුත් අපි අයහපත් කාලයක් තුලින් යනකොට තමයි අපිට තේරෙන්නේ අපේ ඇස් යොමු වන්නේ යහපත් දේවල් කෙරෙහි. එම නිසා මේ කාලේ යොමු කරගන්න. අපි කියනවා ඉංග්‍රීසියෙන් difficult roads leads to beautiful destination. අමාරු පාරවල් තමයි අපිව ගෙනියන්නේ අලංකාර අවසානයන් කරා. යේසුස් වහන්සේ පවා කිව්වා මාර්ගයන් දෙකක් තියෙනවා. එකක් හරි පළල් හරි ලේසි යන්න. බොහෝ අය යනවා ඒකේ යන්න හරි ලේසි හරිම ලස්සනයි. නමුත් ඒකේ අවසානය මරණයයි. ඒ වගේම නුවන්ස් කිව්වා තව පාරක් තියෙනවා හරි පටුයි හරි කෙලින් යන්න බොහොම අමාරුයි. නමුත් ඒකේ අවසානය සදාකාල ජීවනයයි. So I say difficult roads leads to beautiful destinations. අමාරු මාවත් ඇවිල්ලා අපිව යහපත් අවසානයන් කරා ගෙනියනවා. එම නිසා බලා සිටින්න ඉගෙන ගන්න. අවසාන වශයෙන් ඔයගොල්ලෝ දන්නවා යොහාන් අපොස්තලවරයා ගැන යේසුස් වහන්සේ ඉතා ආදරය කළ මගේ ගීර්ඝ දේශනාවේ මම කතා කළා යොහාන් ගැන. අර නව පුතුවාය ගැන. යොහාන් වදම්ම ඒ කාලේ නායකයෝ රාජ්‍ය නායකයන් දැම්ම යොහාන්ව ඔහුගේ ඇදහිල්ල නිසා ඔහුව දැම්මා පත්මොස් දූපතට. ඒකේ මනුෂ්‍ය නෑ මුර්ගයෝ සිටියේ
හරිම අන්ධකාර හරිම රළු අමාරු ජීවත් වෙන්න බැරි දූපතක් එතන තමයි සිරකාරයන්ව යව්වේ. දැන් යොහාන් එතනට ගිහිල්ලා බලා සිටිනවා. මොනවද කළේ? යොහාන් කෙඳිරුවේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ නැහැ. බයිබලයේ කියන යාඥා කරලා බලා සිටියා. යාඥා කරන දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය හීන කරගත්තේ නැහැ. දෙවියන් වහන්සේ කෙරේ බලා සිටියා. මොකද්ද ප්‍රතිඵලය? උන්වහන්සේ කෙරේ බලා සිටිය නිසා දෙවියන් වහන්සේ දවසක් යොහන්ට දුන්න දිව්‍යමය එළිදරව් බලා සිටීමේ ප්‍රතිඵලය. අද අපිට බයිබලයේ තියෙනවා. අද අපිට බයිබලයේ තියෙනවා ඒ එළිදරව් පොත ඒ යොහාන්ගේ බලා සිටීමේ ප්‍රතිඵලයක් නිසා. දෙවියන් වහන්සේ තුල බලා සිටින. ආමෙන්. එතන මොකද්ද වුනේ? දෙවියන් වහන්සේ කිව්වා යොහාන් එන්න. මම නුඹට පෙන්වන්න යනවා. ඒ බලා සිටීමේ ප්‍රතිඵලය. අපි ස්වාමීන් වහන්සේ තුල බලා සිටීමට ඉගෙන ගන්න පුළුවන් නම් දෙවියන් වහන්සේ අපිටත් කතා කරනවා. ලස්සන එළිදරව් දෙනවා උන්වහන්සේ. දිව්‍යමය දේවල් දෙනවා උන්වහන්සේ. හැබැයි මම එක දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේ අපිට මොන එළිදරවක් දුන්නත් ඒක බයිබලයට පරස්පර විරෝධී වෙන්නේ නැහැ. කවදාවත් දෙවියන් වහන්සේ යම් දෙයක් දේව වචනේ කියලා ඒකට පරස්පර විරෝධීව එළිදරවක් දෙන්නේ නැහැ. දැන් හුඟක් මිනිස්සු අද සමහරක් එළිදරව් කියනවා බයිබලයට සම්පූර්ණයෙන් පරස්පර විරෝධී. දෙවියන් වහන්සේම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ යොහන්ට දුන්න එළිදරව් ඔබත් මමත් අපිටත් පුළුවන් නම් ස්වාමීන් වහන්සේ තුල බලා සිටින්න ඉගෙන ගන්න දෙවියන් වහන්සේ අපිට බොහෝ දේවල් එළිදරව් කරයි. එම නිසා උන්වහන්සේ තුල බලා සිටින්න. උන්වහන්සේ තුල බලා සිටින්න. උන්වහන්සේ තුල බලා සිටින විතරක් නෙමෙයි උන්වහන්සේගේ තුල බලා සිටලා උන්වහන්සේගේ හඬට කීකරු වන්න කරුණා කරලා උන්වහන්සේ තුල යේසුස් වහන්සේ තුල උන්වහන්සේ තුල අපි බලා සිටමු. අපි ඉවසීමෙන් උන්වහන්සේ තුල සිටමු. උන්වහන්සේ අපිට කතා කරයි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. අවසාන වශයෙන් මම කියවන්න යනවා එසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට. ඉසායා 40 28 වෙනි පදයේ සිට. පොළොවේ සීමාවල මැවුම් කාර වූ ස්වාමීන් වහන්සේ වන සදාකාල දෙවියන් වහන්සේ කලාන්ත නොවන බවත් වේස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසලා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය. උන්වහන්සේ කලාන්ත වූ අයට ශක්තිය දෙනසේක. සමහරක් අපි දැන් කලාන්ත වෙලා වගේ ඉන්නේ. බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ තුල බලා සිටින්න ඉගෙන ගන්න. උන්වහන්සේ අපිට ශක්තිය දෙනවා. බලය නැත්තාට සවිය වැඩි කරනසේක. බලය නැති අයට උන්වහන්සේ සවිය දෙන විතරක් නෙමෙයි සවිය වැඩි කරන්න යනවා. මේ සේරම අවසාන වෙලා අපි එළියට එනකොට අපි එන්න යන්නේ තිබුණට වඩා බලවත් ඇදහිල්ලකින්, තිබුණට වඩා බලවත් ශක්තියකින්, තිබුණට වඩා බලවත් තේරුම් ගැනීමකින්, තිබුණට වඩා බලවත් විශ්වාසයකින් අපි එන්න යන්නේ. ආමේන් ආමේන්. තරුණිය පවා කලාන්තව වේසවන්නෝය. යෞවනයද මුළුමනින්ම වැටෙන්නෝය. නමුත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. අපි සවිය අලුත් කරගන්න යනවා. මේ අත්දැකීම තුළින් ස්වාමීන් වහන්සේ තුළ බලා සිටීමට ඉගෙන ගැනීමෙන් අපේ සවිය අපි අලුත් කරගන්න යනවා. අලුත් මනුෂ්‍ය හැටියට අපි එන්න යනවා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය දේවල් මේට වඩා බලවත් ලෙස කරන පිණිස. ආමෙන්. ඔහු රාජ අලින් මෙන් පියාඹා නගින්නෝය.
අපි දැන් ඉන්නේ සමහරකට හිතන්නේ නැත්නම් අපි දැන් ඉන්නේ පහළ මට්ටමක කියලා. බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ අපිව ඔසවන්න යනවා. රාජ අලියා වගේ ඉහළටම පියා බණ්ඩ පුළුවන් පක්ෂයක් නැහැ. ඉහළටම යන්න පුළුවන්. ඒතර බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපිව රාජ අලියෝ වගේ නැකිටන්න යනවා ඉහළටම ඔසවන පිණිස. ආමෙන්. ඔහු දුවන්නෝය. ඔයගලන්ට දුවන්න පුළුවන්. එහෙත් වේස නොවති. ඔහු ඇවිදින්නෝය. එහෙත් කලාන්ත නොවති. They that wait upon the Lord shall renew their strength. ආමෙන්. එමිනිසා මගේ ඉල්ලීම මේ කාලය ගන්න ස්වාමින් වහන්සේ තුල බලා සිටින්න. ඉගෙන ගන්න කොහොමද මම මේ දේ කරන්නේ. මේක අවසාන වුණාම ඔයගලන්ට තේරෙයි මේ බලා සිටීමේ කාලය මට යහපතක් වුණා. මගේ පවුලට, මගේ නිවසට, මගේ ගෙදරට, මගේ ඥාතින්ට, මට පුද්ගලිකව, මගේ දරුවන්ට මේක මහත් යහපත් දෙයක් වුණා. ස්වාමිනී මම ඔබ වහන්සේට ස්තුති කරනවා. එම නිසා ස්වාමින් වහන්සේ තුල බලා සිටින්න ඉගෙන ගන්න. අපට ඉවසීම ලැබෙනවා. අපිට අපේ තේරුම් ගැනීම පළල් වෙනවා. අපේ ශක්තිය වැඩි වෙනවා. Wait on the Lord. Take time. මේ කාලය ගන්න. මේ කාලය ගන්න. හොඳම කාලය. උන්වහන්සේ තුල වර්ධනය වෙන්න. උන්වහන්සේ තුල ශක්තිමත් වෙන්න. උන්වහන්සේට තවත් කිට්ටු වෙන්න. ආමෙන්. God bless you. අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේට බාර වෙන්න. උන්වහන්සේට බාර කරන්න. කරදර ප්‍රශ්න උන්වහන්සේ අපිට පිළිතුරු දෙනවා. ආමෙන්. නෝව බලා සිටියා. ආබ්‍රහම් බලා සිටියා. යෝසෙෆ් බලා සිටියා. ජෝබ් බලා සිටියා. සීමොන් බලා සිටියා. අන්න බලා සිටියා. යොහාන් පත්මොස් දුබුතේ බලා සිටියා. ඒගොල්ලෝ හොඳ දේවල් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පුල්වන පිණිස. ඒ ලැබුණු දේවල් වලින් දේව රාජ්‍ය බලවත් වුණා. එසේ වේවා කියලා අපේ ප්‍රාර්ථනාවයි. අපි යාඥා කරමු. Dear God, we come before you and we thank you. Thank you for your word. That you can teach us to wait on you. Not to ever give up, but to understand your ways and your will. There are things sometimes we don't see, we don't fully understand. But we know, my God, that you are in control. Please help us to keep our minds on you. No matter what we go through, oh God, we will have our faith in you. Lord God, we will learn lessons from Noah, from Joseph, from Abraham, from Job, from the Apostle John, from the Isle of Patmos, even others, my God, that learned to wait on you, Lord God, and I thank you. Lord, it's a learning curve. Help us to learn so that our understanding will be broadened. Our, my God, understanding will go deeper. We will mature. We will come out stronger. Help me. Help these your people. Help our nation of Sri Lanka. Help the world, my God, that every one of us will come out of this experience much stronger. That we will mount up with wings as eagles. Lord God, you will take us to higher heights and deeper depths, my God, in you to understand your ways and your will. When that happens, my God, we can say the time we have spent, the time we have been inside waiting and learning to wait on the Lord has paid dividends. It has really helped us. It has blessed us. And for that, we will give you the praise and the glory and the honor. Bless your people now and always. Keep us ever so faithful to thee, O God, to do your work and your will. Watch over, bless, protect, and provide. In the wonderful name of Jesus Christ of Nazareth, in Jesus' name we pray. Amen, amen, amen. Nawat hamba venetura, Yesu pitai, දෙවියන් වහන්සේ ඔබ සමග වේවා. මම යම් දෙයක් තව කියන්නම්. මම උත්සාහ දරනවා පුළුවන් හැටියට ඔයගලන්ට උදව්වක් කරන්න. ඔයගොල්ලෝ මේ වැටිලා තියෙන තත්වෙන් ගොඩ ඒමට යාඥා කරන දෙවියන් වහන්සේ
මට උදව් කරන්න, ඕගලන්ට උදව් කරන පිණිස. ආමෙන්. God bless you. We love you and we thank God for you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරත්වා. In Jesus name. Amen.